සුබ දවසක් පුතාලා හැමෝටම. ඒතර පුතේ අද අපි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඉන්නේ ඝර්ෂණයට අදාළ સિદ્ધාන්ත ටික සාකච්ඡා කරන්න. එතකොට ඝර්ෂණයට අදාළ સિદ્ધාන්ත ගැන කතා කරද්දී පුතේ මුලින්ම ඝර්ෂණ බලයට හේතුව ගැන අපි දැනගන්න ඕන. ඇයි ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ? එතකොට මේක ගැන විස්තර කරන්න පුතාලගේ පිටු අංක 7 දරුවනේ මම මෙන්න මේ වගේ රූපයක් පෙන්වලා තියෙනවා. මේ තියෙන්නේ ආනත්තලයක් උඩ ලිස්සාගෙන යන හෝ ලිස්සා යන්න උත්සාහ කරන ළමෙක්ගේ අවස්ථාවක්. ඒ ආනත්තලේ උඩ ඉන්න අවස්ථාවක්. ඒතකොට ළමයාගේ කලිසම නිල් පාටයි ආනත්තලේ කළු පාටින් තමයි මම පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ දිගටම. පැහැදිලිද? එතකොට මම මේ ළමයාගේ සහ ආනත්තලයේ ස්පර්ශ ලක්ෂය ටිකක් ලොකු කරලා බලනවා. අන්වීක්ෂී විදිහට ලොකු කරලා බලනවා. ඔබට හිතේ ඒක මහා අශෝභන ක්‍රියාවලියක් නේද කියලා. කරන්න දෙයක් නැහැ. ඒක අශෝභන වුණත් මට දැන් මේ වෙලාවේ මේ ස්පර්ශය ලොකු කරලා බලන්න වෙනවා ඝර්ෂණය තේරුම් ගන්න ඕන නිසා. තේරෙනවද? හරි. එහෙනම් මම මේ ස්පර්ශයේ පුතේ අන්වීක්ෂී වශයෙන් ලොකු කරලා බැලුවාම මෙන්න මෙයාගේ මේ කලිසමේ මේ ආනත්තලයේ පෘෂ්ඨය මට අන්වීක්ෂී විදිහට ලොක් කරාම මෙන්න මේ වගේ කඩතොළු සහිතවයි දකින්න පුළුවන් වෙන්නේ. ඕනම සුමට පෘෂ්ඨයක අන්වීක්ෂී විශාලණයකදී පුතේ ඔබට කඩතොළු හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි දන්නවා පොලොස් කට්ටක් ගන්න. කොස් කට්ටක්. නැත්නම් දෙල් කට්ටක්, පොත්ත. එතකොට ඒ වගේ ඔයාලා දන්නවනේ කඩතොළු භාවය වැඩිනේ. ඒක අන්වීක්ෂී වෙන්න ඕනේ අපේ නේද? හොඳම නිකන් ඇහැට පේනවා. එයා කඩතොළු සහිතයි. දැන් ඔය සමහරුන්ගේ මූණවල් බැලුවාමත් නේද? හඳේ ආවට වගේ මූණේ කඩතොළු. අපේ මූණ වගේ නෑ. නේද? හරි. එතකොට සමහර මූණවල් තියෙනවා එහෙම හෙන සුමටයි වගේ පේනවා. පොඩ්ඩක් ලං කරලා බැලුවොත් තමයි එයාගේ මූණේ තියෙන කඩතොළු ස්වභාවයන් පේන්නේ. තේරෙනවද? එතකොට කාන්තාවන්ගේ මේකප් කරපු වෙලාවට ඉතින් ඒව අපිට බලන්න බෑ. මොකද මේකප් වලින් කරන්නේ තියෙන සම්පූර්ණ වලවල් ටික වහලා දාලා නේද? ඒකේ ලේයර්ස් මං හිතන්නේ ගණනාවක් මේකප් කරද්දි ගානවනේ. ගොඩාක් ගාලා එලිකඩ දහයකින් හොඳට අතුල්ලලා නේද? ආයෙ ලේයර්ස් කීපයක් ගාලා හොඳටම ඒක නේද සුමට කරනවා. ඒ එහෙම සුමට කරපු පුෂ්ඨයක් උඩ වුණත් ඇත්තටම කඩතොළු තියෙනවා. හරි. එතකොට මම මේ කියන්නේ ඕනම සුමට පුෂ්ඨයක් යයි ඔබ හිතන පුෂ්ඨයක් ඔබ අන්වීක්ෂී ලෙස ලොක් කරලා බැලුවොත් ඒක මේ වගේ කඩතොළු සහිතයි. ඉතින් යම් පුෂ්ඨ දෙකක් පුතේ කඩතොළු සහිත නම් එයාව ස්පර්ශ කරද්දී පුෂ්ඨ දෙක ස්පර්ශ කරද්දී ඒගොල්ලෝ එකිනෙකට ස්පර්ශ වෙන්නේ මේ වගේ විශේෂිත තැන්වලදී විතරයි. හැමතැනින්ම වදින්න බෑ. ඒ කඩතොළුනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න අර මං කිව්ව කොස් පොතු දෙක එකට තියද්දී කොස් පොත්තේ මුළු පුෂ්ඨයේ හැම ලක්ෂයක්ම අනිත් කොස් පොත්තේ ලක්ෂයක් උඩ වදින්නේ නැහැ. නැත්නම් වෙන පුෂ්ඨයක් උඩ තිබ්බොත් එයා හැමතැනම වදින්නේ නැහැ. විශේෂ තැන් විතරයි ඒගොල්ලෝ ස්පර්ශ වෙන්නේ. මේ කතාව නිසා මෙන්න මේ ස්පර්ශ වන ලක්ෂ පුතේ ඉතා තදින් එකිනෙකට බැඳෙනවා. ඒ කියන්නේ ඔබ නිකන් කල්පනා කරලා බලන්න දැන් ඒතකොට මේ වගේ තැනකට යෙදෙන පීඩනය ගොඩක් වැඩි. ඇයි ඔයාගේ සම්පූර්ණ මෙයාගේ බර බෙදිලා යන්නේ මේ වගේ ලක්ෂ කිහිපකේ මුළු වර්ගඵලය හරහා මේ පුෂ්ඨයට තල්ලු වෙන්නේ නැහැ. මේ ස්පර්ශ වන තැන් වලදී තමයි තද වෙලා මේ බලය බෙදීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට කියන්න පුළුවන් මේ මෙන්න මේ ස්පර්ශ වන ලක්ෂ ගොඩාක් තදින් එකට බැඳලා තියෙනවා. ඉතින් අපි මේ ස්පර්ශ ලක්ෂයක් අරගෙන තවත් ලොකු කරලා බැලුවොත් ඒ කියන්නේ මට මෙයාගේ බොන්ඩින් ස්ට්‍රච් එක පේන තරමටම ලොක් කරනවා. අපි අන්තරාණුක ආකර්ෂණ බලත් එක්ක අපිට ස්ට්‍රච් එකක් යන දෙයක් මේක අණු අතර මේ වගේ අන්තරාණුක ආකර්ෂණ බල තියෙනවා. මේ තමයි අණු කළු පාටින් පෙන්වලා තියෙන ලී පුෂ්ඨයේ අණු. හරි. එතකොට අන්තරාණුක ආකර්ෂණ බලත් එක්ක පෙන්වන්න පුළුවන්. එතකොට මේ තියෙන කලිසමේ අන්තරාණුක ආකර්ෂණ බල ඒ දක්වා දෙක කරනවා. එතකොට දැන් මේ ස්පර්ශ ලක්ෂය වෙන්නේ මේ වගේ විශේෂ අණු දෙකක් අතර විතරයි. ඒ දෙක අතර පුතේ ගොඩ නැගෙන ඔය වගේ දැන් අර තදවීම නිසා ආය අන්තරාණුක ආකර්ෂණ බලයක්. يعني මෙහෙම අපිට ස්ක්‍රීන් විදිහට මේක දකින්න බෑ. මේක නිකන් ආකෘතියක්. මේ ආකෘතියෙන් පෙන්වන්නේ අන්තරාණුක ආකර්ෂණ බලයක් මේ අණු අතර තියෙනවා. ඔබ කොහොමද දන්නවනේ ඒක? ඒකනේ ඕන ඝන ද්‍රව්‍ය නේද අණු අතර කම්පනයක් පමණනේ තියෙන්නේ. ඝන වස්තු වල මේ අණු පොඩියට කම්පණය වෙන්න පුළුවන්. නමුත් මෙයාගේ මේ පිහිටුම වෙනස් කරන්න බෑ. ඒකනේ ඝන ද්‍රව්‍ය වලට නිශ්චිත හැඩයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේවා කෙමිස්ට්‍රි. දැන් මම මේවා කතා කරන්න යන්නේ නේ. හරි. එතකොට දැන් මෙතන වාට කියන්න තියෙන්නේ මේ තද වෙච්චි
මේ නිල් පාට කලිසම් අණුවයි මෙන්න මේ ආනතලයේ මත අණුවයි අතර ගොඩ නැගෙනවා දරුවනේ අර තදවීම හේතු කොටගෙන ආය අන්තරාණුක ආකර්ෂණ බලය. දැන් මොකද වෙන්නේ මෙන්න මෙයාව පහු කරලා යන්න හදදී මම මේක මේ පැත්තට ඇඳ ගන්නම්කෝ. මේ දෙක අතර ඇඳ ගන්නම්කෝ. හරි. එතකොට මෙන්න මෙයා මේ දෙක අතර ඇතුණා කියලා හිතන්නකෝ ඔය අන්තරාණුක ආකර්ෂණ බලය. දැන් ওই නිල් පාට එක්කෙනා try කරනවා මේ පෘෂ්ඨය නිශ්චලව තියෙදි කළු පාට එක මේ නිල් පාට එක try කරනවා ඉස්සරහට ඔහොම යන්න. ඉස්සරහට මේ නිල් පාට එක තල්ලු වෙන්න හදනවා. තල්ලු වෙන්න හදද්දී මෙන්න මේ දෙක අතර ඔබට පේනවා මේ බන්ධනය කඩාගෙන තමයි යන්න ඕන. දැන් ඔබ හිතන්නේ ස්ප්‍රින් එකකින් මේ දෙක බැඳලා තිබ්බොත් උඩ එක මෙහෙට යන්න හැදුවොත් මොකද වෙන්නේ? මේ ස්ප්‍රින් එකෙන් මේ පල්ලෙහාට යන්න හදන එකාව නවත්තන විදියට බලයක් ගොඩ නැගෙනවා. එතකොට මෙයාව නවත්තන්න බලයක් ගොඩ නැගෙනවා. එතකොට මෙයා මතට ගොඩ නැගෙන බලයට සමාන බලයක් මෙයා මතත් ගොඩ නැගෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. ඒක නිසා අපිට පෙන්වන්න පුළුවන් මොකක් හරි රළු පෘෂ්ඨ දෙකක් අතර ස්පර්ශයක් තියෙද්දි එක පෘෂ්ඨයකට සාපේක්ෂව තවත් පෘෂ්ඨයක් පුතේ චලනය වෙන්න හදනවා නම්, ඒ කියන්නේ මෙයා නිශ්චල වෙද්දි මූ යන්න හදනවා නම් ඒක උඩ මෙන්න මේ අර විශේෂිත තද වෙන ලක්ෂ වලින් ඇති වෙන අන්තරාණුක ආකර්ෂණ බල හේතුවෙන් මෙයාගේ චලිතය නවත්තන්න බලයක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ චලනය වෙන්න හදන එකාගේ චලිතයට විරුද්ධව බලයක් ගොඩ නැගෙනවා. ආන්ගේ බලය තමයි පුතේ අපි හඳුරගන්නේ ඝර්ෂණ බලය කියලා. පැහැදිලි කතාව. එතකොට ඕක චලිත වෙන්න උත්සාහ කරන අවස්ථාවේදී තමයි ওই විදිහට ඝර්ෂණ බලය ඇති වෙන්නේ. දැන් මෙයා චලනය වෙන වෙලාවක ඝර්ෂණ බලය ඇති වෙන්නේ මෙන්න මේ කඩතුළු එකිනෙක පැටලීම නිසා ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඔබ කල්පනා කරලා බලන්න ඔබට නිකන් සුමට තලයක් උඩ තවත් වස්තුවක් තියලා අදිනවට වඩා දැන් අපි හිතමුකෝ සුමට තලයක් උඩින් ඒ කියන්නේ අපි ගන්නවා නිකන් වීදුරු පුෂ්ඨයක් එක්ක ආසන වශයෙන් අපිට ඇහැට සුමට ඉදිරිය පේන. ඒතර වීදුරු පුෂ්ඨයක් උඩ ඔබ කොස් කට්ටක් තියලා තල්ලු කරන් යද්දි ඔබට තියෙන පහසුව සහ කොස් කට්ටක් උඩින් තවත් කොස් කට්ටක් තියලා තල්ලු කරන් යද්දි තියෙන පහසුවයි දෙකක්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ අර කොස් කටු දෙකක් උඩ එක කොස් කට්ටක් උඩ තව කොස් කට්ටක් තල්ලු කරන් යන්න ගියොත් අර කටු එකිනෙක පැටලෙනවා. එහෙනම් මෙන්න මේ කටු පැටලීම නිසා චලිත ප්‍රතිරෝධී බල ඇති වෙනවා. මොකද ගැටුම් ඇති වෙනවනේ. ඒ වගේම ඒ වගේ චලිත විරුද්ධ බල ගොඩ නැගෙනවා. එහෙනම් චලනය වෙන අවස්ථාවේදී ඒ කියන්නේ දැන් මේ මෙතනදී මේ කතාව කරලා තියෙන්නේ චලනය වෙන්න කලින් නිශ්චලයි චලනය වෙන්න උත්සාහ කරනවා. එතකොට චලිත විරුද්ධව මෙයා බලයක් අනිත් පැත්තට මෙන්න මේ ගොඩ නැගෙන අන්තරාණුක ආකර්ෂණ බලෙන් දෙනවා. ඒකත් එක්තරා විදිහක ඝර්ෂණ බලයක්. අපි ඒකට පස්සේ කියනවා ස්ථිතික ඝර්ෂණය කියලා. හරි ඊට පස්සේ චලනයේ වෙද්දී මේ කටු එකිනෙක පැටලීම නිසා මේ අපි කියවනේ දැන් මේ පෘෂ්ඨයේ සුබට නැහැ. මේ වගේ කඩතොළු සහිතයි කියලා. මේ කඩතොළු සහිත තැන් එකිනෙක පැටලීම නිසා චලනයේ වෙද්දී දැන් අනිවාර්යෙන් පැටලෙන්න බෑනේ. එක ටිකක් දැන් මේ කට්ට ගිහින් මේක ඊකට වදිනවා. අන්න ඒ වෙලාවෙත් මෙයාගේ චලිතයට විරුද්ධව බලයක් ගොඩ නැගෙනවා. ආන් ඒකටත් අපි කියනවා ඝර්ෂණයක්. ඒක විශේෂයෙන් අපි චලනය වෙන අවස්ථාවේ තියෙන ඝර්ෂණය ගතික ඝර්ෂණය කියලා කියනවා. මොකද වගේ භෞතික විද්‍යාවේ පුතේ චලනය වෙන වස්තු සම්බන්ධව අධ්‍යයනය කරන විද්‍යාවට කියන්නේ යාන්ත්‍ර විද්‍යාව ඇතුලේ ගති විද්‍යාව කියලා. චලන වෙන වස්තු සම්බන්ධව. ඒක දැන් ඔයාගේ අපි ගත්තොත් චලිතයේ පාඩම සම්පූර්ණම. ඒතකොට සරලයේ චලිතය. ඒතකොට ඒක සම්පූර්ණම අයිති වෙන්නේ ගති විද්‍යාවට. එතකොට නිව්ටන් නියම වල තියෙන ගති විද්‍යාව නිව්ටන්ගේ සෙකන්ඩ් දෙවෙනි ලෝ එක දාලා යද්දී ඔක්කොම ගති විද්‍යාව වෙන්නේ. එතකොට අර සමතුලිතතාව සම්බන්ධ ඒවාට කියන්නේ ස්ථිති විද්‍යාව. එතකොට ඔයාගේ සමතුලිතතාව අයිති වෙන්නේ ස්ථිති විද්‍යාවට. එතකොට ඒ වගේ ඔයාගේ අර චලනය වෙන වස්තු අපි කියනවා ගතික තත්වයක් තියෙනවා කියලා. චලනය වෙනවට කියන තවත් වචනයක් විද්‍යාත්මක තමයි ගතික තත්වයක් කියලා. එතකොට අන්න ඒ අදහස තමයි දෙන්නේ චලනය වෙන අවස්ථාවේ තියෙන ඝර්ෂණයට ගතික ඝර්ෂණය කියලා. සහ නිශ්චල වෙන්න අවස්ථාවක චලනය වෙන්න උත්සාහ කරනවා. නමුත් තාම නිශ්චලයි. එවැනි අවස්ථාවකදී නිශ්චල නිසා අපි ඒකට භෞතික විද්‍යාවේදී කියන වචනේ තමයි ස්ථිතික වස්තුවක් කියලා. අන්න එතකොට අපි ඒ වෙලාවට ඒක ස්ථිති විද්‍යාව කියලා හඳුන්වනවා. එතකොට නිශ්චල වස්තු කියන අධ්‍යයනය කරන විද්‍යාවට. ඉතින් ඒක නිසා මෙතන ස්ථිති අවස්ථාවේ තියෙන ඝර්ෂණයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණයක් කියලා. තේරුම් ගත්තද පුතාලා ඔය ටික? හරි එහෙනම් අපි මේක පොඩ්ඩක් නෝට් එකකට වගේ එකතු කර ගන්නවා. පුතාලට රූප සම්පූර්ණව ඇඳලා තියෙන්නේ. ඒ නිසා ඒකේ ලොකුවට පෙන්න ගන්න දෙයක් නැහැ. ඔබට නම් කර ගැනීම කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ලියා ගන්න අන්විෂ්‍ය විශාලනය කළ විට පුෂ්ඨවල කඩතොළු. මෙතන නිරීක්ෂණය වෙන පුෂ්ඨවල කඩතොළු ස්වභාවය. මෙතන නම් කරගන්න අන්විෂ්‍ය ලෙස විශාල කළ විට පුෂ්ඨවල දැකිය හැකි කඩතොළු ස්වභාවය. හරි. මෙතනදී මෙයා නම් කරගන්න මේ වගේ එකිනෙකට තදවන ලක්ෂ දෙකක් අතර ගොඩනැගෙන අන්තරාණුක ආකර්ෂණ බලය. හරි.
එතකොට ඒක තමයි මේකේ පෙන්වන්නේ. ඒක අණු දෙකක් එකට තද වෙද්දී ගොඩනැගෙන අන්තරාණුක ආකර්ෂණ බලය මෙතන අපි පෙන්වලා තියෙනවා. හරි. එතකොට ඒක පොඩ්ඩක් පුතාලා නම් කරගන්න. හරි. දකුණු පැත්තෙන් පැහැදිලි කරලා තියෙනවා රූපේ පෙන්වන ඇති පරිදි ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර අන්විශ්‍ය ලෙස විශාල කර නිරීක්ෂණය කළ විට පළවෙනි පොයින්ට් එක දාගන්න ඔයාලා තියෙන පොයින්ට් එකක් දිහා පෙන්න මාක් කරන්න විතරයි කතාව කියලා තියෙනවා. කටුතුල් සහිත පෘෂ්ඨ දෙක විශේෂිත ලක්ෂ කිහිපයකදී පමණක් ස්පර්ශ වන බව පෙනේ. පැහැදිලිනේ ඒක. දෙවෙනි පොයින්ට් එක මෙම දැඩි ස්පර්ශය නිසා ස්පර්ශ අණු අතර හටගන්න අන්තර් අණුක ආකර්ෂණ බල හරි කියලා එතන අපි කමාවක් දාලා තියමු. ඊගා පොයින්ට් එක චලිත වන හෝ චලිත වීමට උත්සාහ දරන වස්තු මත චලිතයට ප්‍රතිවිරුද්ධ දෙසට මෙහෙවන බලය. අතන පුතාලා මෙහෙම දාගන්න මෙම දැඩි ස්පර්ශ නිසා ස්පර්ශ අණු අතර හටගන්න අන්තර් අණුක ආකර්ෂණ බල මගින් කියලා පුතාලා නවත්තන්න එතන. බල මගින්. හරි කියලා නැවතුවා. තුන්වෙනි පොයින්ට් එක ගියා. චලිත වන හෝ චලිත වීමට උත්සාහ දරන වස්තු මත චලිතයට ප්‍රතිවිරුද්ධ දෙසට මෙහෙවන බලය ඝර්ෂණ බලයක් ලෙස හැඳින්වේ. හරි. එතකොට පුතාලට එනං ඝර්ෂණය කියන එක පැහැදිලි. එතකොට ඝර්ෂණයට ප්‍රධාන වශයෙන් අපිට පේනවා හේතුනේ මෙන්න මේ අන්තරාණුක ආකර්ෂණ බලය. හරිද? එහෙනම් අපි ඝර්ෂණයට හේතු දන්නවා. මේකම මේ වගේම අදහසක් විස්තර කරන තවත් වාට රූපේ අවස්ථා දෙකක් දීලා තිනවා. ඉතින් පුතාලා මේ රූප වලට උඩින් දාගන්න ඝර්ෂණය ඇතිවීමට හේතුව කියලා දාගන්න. ඝර්ෂණ කියන මාතෘකාව දී පළවෙනි අනුමාතෘකාව විදිහට ওই රූප දෙකට උඩින් දාගන්න ඝර්ෂණ බලය ඇතිවීමට හේතුව. හරි. එහෙනම් අපි දෙවෙනි මාතෘකාවට ඉතින් පස්සේ යනවා විශේෂිත අවස්ථාවන්හි ඝර්ෂණය ඇති වන අයුරු හඳුනා ගැනීම. හරි පුතේ. එතකොට අපිට දැන් කතා කරන්න තියෙන්නේ විශේෂිත අවස්ථාවන්හි ඝර්ෂණය ඇතිවන අයුරු. එතකොට මේක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා බලන්න පුළුවන්. පළවෙනි කොටස වෙන්නේ ඝර්ෂණය අපි අර කලින් කිව්වා වගේ ඇති වෙන්නේ චලිත වන හෝ චලිත වීමට උත්සාහ දරන වස්තු මත එයාගේ චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ. මතකනේ ඒක. චලිත වෙන හෝ චලිත වෙන්න try කරනවා උත්සාහ කරනවා. නම් ඒ දිශාවට විරුද්ධ දිශාවේ තමයි ඝර්ෂණය ඇති වෙන්නේ. ඒක තේරුම් ගන්න මම පුතාට අවස්ථා 3ක ඝර්ෂණ බල ලකුණු කරන්න යනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව අපි පදවන රෝද මත අපි කියනවා driving wheels කියලා. පදවන රෝද මත ඝර්ෂණය ඇති වෙන හැටි සහ නිදහසේ චලනය වන රෝද මත ඝර්ෂණය ඇති වෙන හැටි බලනවා. හරි. එතකොට අවස්ථා දෙකකට වෙන වෙනම රූප තුන මම වෙන් කරලා තියෙනවා ඝර්ෂණය ලකුණු කරගන්න. හරි. එතනදී අපි පළවෙනි ස්ටෙප් එක එහෙනම් අපි හිතමු මෙයාව මේ තිරස්තලයේ උඩ මේ පෙට්ටිය තියාගෙන මේ ළමයා ඇදගෙන යනවා. අපි මේකට අදාළව ඉන්ස්ට්‍රක්ෂන් එකක් යටින් ලියමු. ඒකෙන් මොකද්ද පෙන්වන්නේ කියලා. එතකොට කොහොම හරි පෙට්ටිය යන්න හදන්නේ චලිත වෙනවා හෝ වෙන්න උත්සාහ කරන්නේ දකුණට නිසා පෙට්ටිය මත ඝර්ෂණය ස්පර්ශ පෘෂ්ඨවලදී හොඳට මතක තියාගන්න වදින තැන තමයි ඇති වෙන්නේ. ඝර්ෂණය චලිත දිශාවට විරුද්ධව ඇති වෙනවා. හරි. අපි friction කියන්නේ FF කියලා දාමු. බලය කියන්නේ F. ඝර්ෂණ ඉංග්‍රීසි වලින් friction කියනවා. එහෙනම් friction එක අපිට ওই විදිහට අංකණය කරන්න පුළුවන්. හරිද? එතකොට විශේෂත්වය තමයි අපි දන්නවා මෙන්න මේ දෙන්න අතර මේ ගොඩනැගෙන ඝර්ෂණය මෙයා මත ඇති වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ ස්පර්ශ අනිත් පෘෂ්ඨය මත හට ගන්නවා නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව. හරි. එහෙනම් පුතාලට පෙට්ටිය මත එයාගේ චලිතයට විරුද්ධ ඝර්ෂණය දාද්දී චලිත වියට හෝ චලිත වෙන්න උත්සාහ කරන දිශාවට එයා ස්පර්ශ වෙලා තියෙන අනිත් තලය මත එතකොට ඔයාගේ අනිත් දිශාවට ඝර්ෂණ බලය එන්න ඕන. එතකොට මෙන්න මේ බල දෙක අපි එකිනෙකට වෙන් කරලා බලා ගන්න ඕන නිසා තමයි මේගොල්ලන්ගේ ස්පර්ශයක් නැති විදිහට ඇඳලා තියෙන්නේ. එතකොට මට මෙයාගේ බලය වෙනමයි තලයට අයිති බලය වෙනමයි දකින්න පුළුවන්. මම මෙතනදී මේ වෙන කිසිම තැනක ඝර්ෂණය ගැන හිතලා නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේ පෙට්ටිය මත ඝර්ෂණය ගැන කියන එක විතරයි. ආනතලයක් උඩ පෙට්ටියක් තිබ්බොත් මෙයා අනිවාර්යයෙන්ම චලනය වෙන්න උත්සාහ කරන්නේ පුතේ තලය පහළට. මෙයා try කරන්නේ තලය පහළට ලිස්සන්න. ඒ කියන්නේ කවුරුත් උඩට අදින්නේ නැත්තම්. නේ? ඒකට හේතුව මෙයාගේ බර පහළට තියෙනවා mg. ඔය mg කින් එයාට මේ පැත්තට එනවා mg මේ කෝණය θ නම් ඔයාලා දන්නවා
මෙතන 90 θ 90 θ මේක θ මේක ඔයාලා දන්න දෙයක් නේ mg sin θ. හරි. ඔය තමයි යාගේ එතකොට තලයේ දිගේ පහළට අදින බලය. يعني මේ ඇදගෙන යන්න හදන බලය mg sin θ. එතකොට ඔය පහළට අදින්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මෙයා මත ඝර්ෂණයේ ගොඩ නැගෙනවා චලිත වෙන්න හෝ නේද? වෙන දිශාව වෙන්නේ චලිත වෙන්න උත්සාහ කරන හෝ චලිත වන හෝ චලිත වෙන්න උත්සාහ කරන දිශාව වන්නේ තලයේ දිගේ පහළට නිසා ඝර්ෂණ බලය ගොඩ නැගෙනවා තලයේ දිගේ ඉහළට. එතකොට ආනන්ත තලයට එන ඝර්ෂණ බලය පුතාලට ওই විදිහටම තලයේ දිගේ ඒ කියන්නේ මෙයාට විරුද්ධ දිශාවේ එන්න ඕන හැමතිස්සෙම තුන්වෙනි නියමයට අනුව තලයේ දිගේ කියලා මේ පැත්තට දාන්න පුළුවන්. හරි. එතකොට ඒකත් පැහැදිලියි. ඊගොල්ලෝ මම පෙන්නන්නේ මෙන්න මේ වගේ තොරණය වන ලොරියක්. උඩ ඔයා තියලා තියෙනවා මේ වගේ පෙට්ටියක්. ලොරියක තට්ටුවක් උඩ පෙට්ටියක් තියලා තියෙනවා. ඒ පෙට්ටිය මත ඝර්ෂණයයි පෙන්වන්න යන්නේ. දැන් තොරණය වෙන ලොරියේ මේ ලොරි තට්ටුව යන්න හදන්නේ පුතේ දකුණට. මේ චලනය වෙන්න හදන්නේ ලොරි තට්ටුව. ඒක උඩ පෙට්ටිය නිකන් තියලා තියෙන්නේ. එතකොට ලොරි තට්ටුව යන්න හදනවා නම් වම් පැත්තට ලොරි තට්ටුව මත යාගේ චලිතයට විරුද්ධව හරි ඝර්ෂණ බලයක් පෙට්ටිය මගින් ඇති කරනවා වමට. මොකද ලොරිය යන්න හදන්නේ වමට. මේ වමට යන්න හදන්නේ ඒකින්ද ඝර්ෂණ බලය දකුණට ඇති වෙනවා. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අන්න පෙට්ටිය මත ඝර්ෂණයක් ගොඩ නැගෙනවා චලිත දිශාවට දැන්. ඒ කියන්නේ පෙට්ටිය චලනය වෙන්න හදුවේ නෑනේ. වගේ ලොරිය තමයි චලනය වෙන්න හදන්නේ. ලොරි තට්ටුව මත ඒකින්ද ඝර්ෂණය චලිත දිශාවට විරුද්ධව එද්දී පෙට්ටිය මත එනවා චලිත පැත්තට ඝර්ෂණයක්. මේ බලය තමයි ලොරියේ තොරණේ මේ පෙට්ටිය ලබා ගන්න. ලොරියේ තොරණේ පෙට්ටිය ලබා ගන්න. නැත්තම් පෙට්ටියට බලයක් තොරණේ වෙන්නනේ. ලොරියේ තොරණේ වෙනවා නම් පෙට්ටියත් ලොරියත් එක්ක මේ තොරණෙන් චලනය වෙන්න ඕන. නැත්තම් පෙට්ටිය ලොරි තට්ටු දිගේ ලිස්සගෙන යනවා. පැහැදිලිද? පෙට්ටිය නේද? එයාට ලොරිය තොරණේ වෙනවා. මෙයාට තොරණේ වෙන්න බලයක් නැහැ. මොකද තොරණේ වෙන්න නම් නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව බලයක් තියෙන්න ඕන. එතකොට ලොරියේ තොරණේ යන්න නම් මේ පෙට්ටියේ ස්කන්ධයත් එක්ක වට නේද පෙට්ටියට F සමාන m දැම්මොත් මේ පෙට්ටියට පුතාට F සමාන m දැම්මොත් ලියන්න පුළුවන් මේ පෙට්ටියේ ස්කන්ධයක් තියෙනවා ලොරියේ තොරණේ තියෙනවා අපි හිතමු පෙට්ටියේ ස්කන්ධ කිලෝ 50යි කියලා ලොරියේ තොරණේ අපි හිතමුකෝ 6යි කියලා එහෙනම් නිව්ටන් 300ක බලයක් තිබ්බොත් විතරයි ඔයාගේ පෙට්ටියටත් 6ක තොරණේ යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඝර්ෂණයෙන් මේ නිව්ටන් 300ට දැන් මම නිකන් ගන්න එකීමක් කරේ. හරි. එතකොට මේ 300ට සමාන ඝර්ෂණ බලයක් ගන්න පුළුවන් වුණොත් පෙට්ටියට පුළුවන් ලොරියත් එක්ක 6ක තොරණේ යන්න. එහෙම බලයක් ගන්න බැයි නම් ඒ කියන්නේ ඝර්ෂණ බලය එච්චර මෙන්න මේ වගේ අගයකට වැඩි කර ගන්න බැයි නම් අපිට පස්සේ පෙන්වන්න පුළුවන් ලොරිය ඉස්සරහට යනවා පෙට්ටිය ලොරියට සාපේක්ෂව ටික ටික පස්සට ගිහින් ඒ කියන්නේ අපිට පේන්නේ පෙට්ටිය ලොරිය දිගේ පස්සට ලිස්සනවා වගේ. ඇත්තටම පෙට්ටියත් යනවා ඉස්සරහට. හැබැයි ඊට වඩා ලොරිය යනවා. වැඩිපුර යනවා ලොරිය. ඒක ප්‍රතිඵලයක් විදිහට වගේ පේන්නේ වගේ පෙට්ටිය ලිස්සලා පිටිපස්සට යනවා වගේ තමයි පේන්නේ. හරි. ඉතින් මේ වගේ අපිට මේ චලිතයන් ගැන ගණනය කිරීම වලදී අපි ගැටලුවක් අරලට අදාළව මේවා වෙනම විස්තර කරන නිසා මම එච්චර යන්නේ නැහැ. මොකද මෙතන මම දිශාව හඳුනා ගැනීම විතරයි ප්‍රමාණාත්මකව කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා ඔබ දැනට දිශාව හඳුනා ගන්න පමණක් මෙතන උත්සාහ කරන්න. හරි. එහෙනම් පුතාලා මාතෘකාව යටතේ විශේෂ අවස්ථාවෙන් ඝර්ෂණ ඇති වන අයුරු හඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ අංක 1 දාලා ලියාගෙන යන්න මෙහෙම. අංක 1 ඝර්ෂණ බලය සෑම විටම චලිත වන හෝ චලිත වීමට උත්සාහ දරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ක්‍රියා කරයි. එවිට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව අනෙක් ස්පර්ශ පෘෂ්ඨය මතද ඝර්ෂණ බලයට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් හටගනී. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් හටගනී. හරි. දැන් පුතාලා මේ රූප එක එක නම් කරමු. අර රූපෙට යටින් මෙයාට යටින් දාගන්න A කියලා එයාට ලියාගෙන යමු. බල ටික පුතාලා මුලින්ම ලකුණු කරගන්න ඕන. ඔක්කොම ඝර්ෂණ බල ලකුණු කරගන්න ඕන. හරි. එතන මම මෙයාගේ අනිත් බල කිසිම දෙයක් ලකුණු කරලා නැහැ. ඔබට අවශ්‍ය නම් ඒවා දාන්න පුළුවන්. හැබැයි මෙතන අපේ ටාගට් එක
ඝර්ෂණ බලය පමණක් දකින්න එක. ඒක නිසා පුතාලට පුළුවන් මේ වගේ තැනක ඝර්ෂණ බලය විතරක් ලකුණු කරලා ඉන්න. මොකද අපි ඉලක්කයේ ඝර්ෂණ බලය පෙන්න ගන්න එක විතරයි. හරි. එතකොට එනවා අපි ඝර්ෂණ බලය විතරක් පෙන්නලා ගන්න ඒ තිරස්තලයේ මත ඇදගෙන යන පෙට්ටිය මත ඝර්ෂණය ඇතිවන අයුරු. තිරස්තලයක ඇදගෙන යන පෙට්ටිය මත ඝර්ෂණය ඇතිවන අයුරු. B. දෙවෙනි රූපයට දාලා B දාලා ලියාගමු. ආනතලයක් මත තැබූ වස්තුවක් මත ඝර්ෂණය ඇතිවන අයුරු. C ගන්න. තොරණය වන ලොරියක තට්ටුව මත තැබූ වස්තුවක් මත ඝර්ෂණය ඇතිවන අයුරු. හරි. එහෙනම් පුතාලා ඔය නාමකරණයන් ටික කෙරුවට පස්සේ ප්‍රධාන දෙවෙනි අවස්ථාව විදියට එතන යටවට ඉඳ තියෙනවා. දෙවෙනි අවස්ථාව විදියට ඊගව රූප තුනට උඩින් වලට යටින් දැන් තියෙනවානේ බයිසිකල් කරුවෙක් ඉන්නවා, කාර් එකක් තියෙනවා, ඊට පස්සේ ලොරියක් තියෙනවා. මේ රූප තුනට උඩින් පුතාලා දාගන්න මාතෘකාවක් අංක 2 කියලා දාලා ලියන්න. පදවන රෝද මත හා නිදහසේ කැරකෙන රෝද මත ඇතිවන ඝර්ෂණ බලය. හරි. එතකොට පුතාලගේ පදවන රෝද කියන්නේ දැන් බයිසිකල් කරු ගත්තාම දරුවෝ මේ බයිසිකලේ පදින්න පටන් ගන්න අවස්ථාවේදී මෙයා අපි දන්නවා මේ පිටිපස්සේ රෝද තමයි මෙන්න මේ දන්වැල් පද්ධතිය ආධාරයෙන් මෙයා මෙන්න මේ කොක් වීල් එක කරකවනවානේ. එතකොට ඒකට මේ දන්වැල් සම්බන්ධ වෙලා පිටිපස්සේ රෝදෙට සම්බන්ධ වෙලා තියෙන අපි ප්‍රී වීල් එක කියලා කියනවා. ඒ වීල් එක කරකවනවා. එතකොට මේ රෝදය කැරකෙන්න පටන් ගන්නවා. මෙන්න මේ රෝදය කැරකෙන්න පටන් ගන්නවා. හරි. එතකොට බාහිර ශක්තියක් වැය කරලා කරකවන රෝදයට, ඒ කියන්නේ එන්ජිමක් ආධාරයෙන් හෝ මේ වගේ මිනිස්සෙක් කරකවන රෝදයට තමයි කියන්නේ පදවන රෝදය කියලා. එතකොට දැන් බයිසිකල් එක පදවන රෝදය තියෙන්නේ පිටිපස්සේ. පදවන රෝදය. ඩ්‍රයිවිං වීල් එක. එතකොට පදවන රෝදයේ පුතේ ඝර්ෂණය ගොඩ නැගෙන්නේ දැන් මේ රෝදය මෙහෙම කැරකෙද්දී, කියන්නේ කැරකෙන්න හදද්දී මෙන්න මෙතන තියෙන ලක්ෂය. රෝදේ මෙන්න මේ තියෙන ලක්ෂය හොඳට තේරුම් ගන්න. ඔන්න ඔය ලක්ෂය යන්න try කරන්නේ ඉස්සරහටද පිටිපස්සටද? කල්පනා කරලා බලන්න. හොඳට හිතන්න ඕන. දැන් මේ රෝදේ මේ පැත්තට කැරකෙන්න හදද්දී මේ ලක්ෂය යන්න හදන්නේ මේ පැත්තටනේ. මේ උඩ වගේ ලක්ෂයක් යන්න හදන්නේ ওই පැත්තට. මේ වගේ ලක්ෂයක් ওই පැත්තට. කොහොමනේ මෙයාගේ අණුසෙට් එක කැරකෙන්නේ? එතකොට මේ ලක්ෂයේ චලනය වෙන්න හදන්නේ ඒවත් මෙයාට ප්‍රවේග හම්බෙන්නේ ඔය වගේ දිශාවන් වලට. තේරෙනවද? එතකොට මේ ලක්ෂයේ ප්‍රවේගයක් තියෙන්නේ ඔය මම පෙන්වන තියෙන වම් පැත්තට. එතකොට මෙයා මෙතනදී මේ ස්පර්ශ ලක්ෂය යන්න හදන්නේ වමට නිසා අන්න පුතේ ඝර්ෂණ බලය ගොඩ නැගින්නේ ඉස්සරහටයි. එහෙනම් මෙයාගේ ඝර්ෂණ බලය ගොඩ නැගෙනවා ඔය වගේ ඉස්සරහ පැත්තට. හරි? එතකොට මේක මම ෆ්‍රික්ෂන් ෆෝස් එක යන්න FF කියලා දාන්නම්. මේක පළවෙනි බලය. පිටිපස්ස රෝදයේ මස ඇති වෙනවා. හරි? එතකොට මේ බලය නිසා මේ බයිසිකලේ ඉස්සරහට යන්න හදනවා. තල්ලු වෙන්න හදනවා. හදද්දි මේ රෝදය එයාව කරකවන්නේ නැහැ නේ කවුරුත්. එතකොට එයා නිකන් ලිස්සලා ඉස්සරහට යන්න හදනවා. දැන් තේරුම් ගන්න. එතකොට මේ බලය නිසා මේ බයිසිකලේ ඉස්සරහට තල්ලු වෙනවා. එතකොට මේ රෝදයත් ඉස්සරහට බයිසිකලට අමුණලා තියෙන රෝදයත් ඉස්සරහට තල්ලු වෙන්න හදනවා. එතකොට මේ ලක්ෂය මුලින්ම try කරන්නේ ඉස්සරහට තල්ලු වෙන්නයි. يعني නිකන් ඕක රෝදය නිකන් තලයක් දිගේ තල්ලු කරනවා වගේ මූ බලනවා ඉස්සරහට තල්ලු වෙන්න. එතකොට තල්ලු වෙන්න උත්සාහ කරද්දී මේ රෝදය මත අන්න ඝර්ෂණයක් ගොඩ නැගෙනවා. අපි ඒක මෙයාට වඩා මේ ඝර්ෂණය බොහෝ විට කුඩායි. ඉතින් ඒ ඝර්ෂණ බලය අපිට
ඔය විදිහට ලකුණු කරන්න පුළුවන්. දැන් මේ ඝර්ෂණය ඔයාගේ මේ බයිසිකලේ භ්‍රමණාක්ෂයට කිසියම් දුරකින් තියෙන නිසා මේ රෝදයක් දැන් කැරකෙන්න පටන් ගන්නවා. ඒතර හොඳට මතක තියාගන්න මේ රෝදේ කැරකෙන්න උත්සාහ කිරීම නිසා තමයි ඝර්ෂණයක් ගොඩ නැගුණේ. මේ රෝදේ ලිස්සලා යන්න උත්සාහ කරපු නිසා තමයි ඝර්ෂණයක් ගොඩ නැගලා කැරකෙන්න පටන් ගන්නේ. කතා දෙකක්. දැන් ඉතින් උන් ඉන්නවා පිස්සෙක් වගේ තේරෙන්නේ නැතුව. තේරෙන්නේ නැහැ කිව්වද? දැන් පුතාගේ බයිසිකලයේ පුතේ පදින්න පටන් ගන්න වෙලාවේදී දරුවෝනේ මේක පදින්න පටන් ගද්දී හොඳට හිතන්න අපි මෙයාව තල්ලු කරන එක නෙමෙයිනේ කරන්නේ. අපි මේක කරකවන එකයි කරන්නේ. බයිසිකලේ කරකවන එකයි කරන්නේ. ඒතර මේ පිටිපස්සේ රෝදේ කරකවනවා. පිටිපස්සේ රෝදේ කරකවන්න හදද්දී මේ පොළවත් එක්ක ස්පර්ශ වෙන මේ ලක්ෂ්‍ය පිටිපස්සට තල්ලු වෙන්න හදනවා. දැන් වර පේනනේ මේ වගේ මෙයාගේ පරිධිය දිගේ තමයි මේ අණු වලට ප්‍රවේගයන් හම්බෙන්නේ කියලා. ඒතර එයා මේ පැත්තටම කැරකෙන්න හදද්දී මේ ලක්ෂ්‍යයේ පස්සට යෑමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් විදියට මේ ස්පර්ශ ලක්ෂ්‍ය දෙක අතර ඝර්ෂණ බලය ගොඩනගෙනවා මේ ලක්ෂ්‍ය මත ඉස්සරහට. ඒතර පොළොව මත එක පිටිපස්සට එනවා මම ඒක පෙන්වන්නේ නැහැ මේ වෙලාවේ. මට වැදගත් වෙන්නේ බයිසිකලේ මත ඝර්ෂණ නිසා. දැන් මේ බලය නිසා බයිසිකලේ ඉස්සරහට තල්ලු වෙන්න හදනවා. දැන් අපි දන්නවා බයිසිකලේ කියන පද්ධතිය මත පේනවා මේ වගේ ෆ්‍රික්ෂන් එකක් තියෙනවා F වතාවක් එක නැත්නම් අපි සිම්පල් වෙන්න අපි F එක කියලා ගමුකෝ. හරි ෆ්‍රික්ෂන් උන්නේ ඝර්ෂණ බලයෙන් කොහොමද පෙන්වන්නේ? අර F එක කියන බලය ඉස්සරහට තියෙනවා. එතකොට බයිසිකල් ඉස්සරහට තල්ලු වෙන්න හදනවා. එතකොට මේ රෝදෙත් ඉස්සරහට තල්ලු වෙන්න හදනවා. එතකොට මේ රෝදේ මේ අණුව try කරන්නේ ඉස්සරහට තල්ලු වෙන්නයි, කැරකෙන්න නෙමෙයි. එතකොට මූ ඉස්සරහට තල්ලු වෙන්න, ඒ කියන්නේ දකුණට තල්ලු වෙන්න හදද්දී එයාගේ චාරිත්‍රයට විරුද්ධව ඝර්ෂණ බලයක් එනවා. දැන් මේ ඝර්ෂණ බලය ආපු ගමන් මොකද වෙන්නේ? මේ රෝදය දැන් ඔයාලට පේනවා මෙන්න භ්‍රමණ අක්ෂය, රෝදේ කැරකෙන අක්ෂය, මෙන්න බලය. එතකොට මේ දෙක අතර දුරක් තියෙනවානේ. මේ ආර්ක එතකොට ඔයාලට පේනවා භ්‍රමණ අක්ෂය වට ව්‍යාවර්තයක් ගොඩ නැගිලා. F2 වතාවක් R කියන ව්‍යාවර්තය ගොඩ නැගිලා මේක කැරකෙන්න පටන් ගන්නවා. දැන් එතකොට පුතාලට එහෙනම් තේරෙනවද බයිසිකල් රෝදය ඉස්සරහා රෝදේ කැරකෙන්න පටන් ගත්තේ මෙන්න මේ ඝර්ෂණ බලය නිසාමයි. තේරුම් ගත්තද? හරි. එතකොට දැන් ඕක එහෙනම් ඔයාලට පරිණිදී තේරුම් ගන්න ඕන බයිසිකලයක් සුමට තලයක් උඩ පදින්න බෑ කියන්නේ. සුමට තලයක් උඩ පදින්න බෑ හේතුව ඒතර මේ බලය ඇති වෙන්නේ මේ රෝද නිකන් කැරක් කැරකි තියෙනවා. මේ බලය එන්නේ නෑනේ. ඒතර මේක ඉස්සරහට යන්න හදන්නේ නැති නිසා මේ රෝදේ කොහොමත් කැරකෙන්නේ නෑ. ඒකට බලයක් එන්නේ නෑ. ඒතර ඔබට මේක හරියට මේ භෞතික විද්‍යා සංසිද්ධිය තේරුම් අරගෙන බල ඇතිවීම ඔළුවට දාගන්න. හරි මම අවශ්‍ය තැනදී පුංචි නෝට් එකක් දෙන්නම්. එතෙක් ඔයා මේක ඔළුවට දාගන්න. එහෙනම් දැන් මේකෙන් අවසාන අපේ නිගමනය වෙන්නේ බයිසිකලේ චලිතය තියෙන්නේ මේ පැත්තටනේ. මේකනේ මෙයාගේ චලිත දිශාව. හරි එහෙනම් චලිත දිශාවටමයි පදවන රෝදය මත ඝර්ෂණය එන්නේ. එතකොට නිදහසේ කැරකෙන මේ වගේ රෝදයක් කවුරුත් පදවන්නේ නැති රෝදයක් නම් එයා මත තියාගන්න චලිතයට විරුද්ධව කලින් වගේම ඝර්ෂණය ඇති වෙනවා. එහෙනම් දැන් මේ සංකල්පය තමයි අපි ඉස්සරහට ගන්නෙ. මෝටර රථයක පදවන රෝදය කියන්නේ එන්ජිම මගින් කරකවන්නේ ඉදිරිපස රෝදය. මේක තමයි යාගේ පදවන රෝදය. පදවන රෝදය. ඒ කියන්නේ ඩ්‍රයිවිං වීල් එක මේක. ඒ කියන්නේ සැහැල්ලු මෝටර රථයක් නැත්නම් කාර් එකක කියලා කියමුකෝ. එතකොට එහෙනම් මෙතනදී මේ ලක්ෂ්‍යය පිටිපස්සට යන්න හදන නිසා ඝර්ෂණ බලය ඉස්සරහට වැඩ කරනවා. මම F1 කියන්නම්. එතකොට මේ රෝදය නිකම්ම ඉස්සරහට ලිස්සන්න මේ බලය නිසා වාගේ මෝටර රථය ඉස්සරහට යන්න හදනවා. හදද්දී මේ රෝදය නිකන් ඉස්සරහට ලිස්සන්න හදද්දී මෙයාගේ මෙන්න මේ ලක්ෂයක් මත ඝර්ෂණය චලිතයට විරුද්ධව ගොඩ නැගෙනවා. ඕක හේතුවෙන් මේ රෝදයත් කැරකෙන්න පටන් ගන්නවා. පැහැදිලිනේ? එතකොට හැබැයි මම මේ කැරකෙන එක මෙතන පෙන්වන්න නැතුව ඉන්නම්. මම අපි කරකවන එක විතරක් මේ විදිහට ඊතලෙන් පෙන්නමු. මෙතනදී ඩ්‍රයිවිං වීල් එකට විතරක් අපි කරකවනවා කියන අදහසින් ඊතලේ භ්‍රමණ ඊතලේ දාමු. හරි. එතකොට මෙන්න මේ වගේ ටිකක් බර වාහනයක සාමාන්‍යයෙන් අපිට ඉදිරිපස රෝද දෙක විතරක් කරකවලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ පිටිපස රෝද දෙකයි ඉදිරිපස රෝද දෙකයි දෙකම කරකවනවා. අපි මේවට කියනවා 4 wheel driving කියලා. මේක ඇතුලෙන් කරලා තියෙන්නේ මේ වගේ බාර් එකක් යවලා ඔබ දැකලා ඇති බස් එකකින් බලන්න මේ මැදින් එන ගෙඩියක් තියෙනවා. හරි. එතකොට මොකද කරන්නේ ඉස්සරහා රෝදේ කරකවන්න දෙන ශක්තියම කොටසක් සම්ප්‍රේෂණය කරනවා. ඔය ගෙඩිය ආධාරයෙන් ඔතන තියෙන වීල් සිස්ටම් එකක් තියෙන්නේ පිටිපස්සේ රෝද වලට. හරි. එතකොට ඒක උපයෝගී කරගෙන ඔයාගේ ඉස්සරහා පස්ස සහ පිටිපස්ස පස්ස දෙකම කරකවනවා. එතකොට මේකේ මේ වෙලාවට මේ පැත්තත්
රෝදෙත් කරකවනවා, ඒ වෙලෙම මූවත් කරකවනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඔයාගේ රෝද දෙක මත ඉස්සරහට ඝර්ෂණ බලය, කියන්නේ චලිත වෙන්න හදන පැත්තටම ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි? එතකොට මෙතනත් F1 ඝර්ෂණයක් එනවා. මෙයා මත චලිත පැත්තටමයි දැන් ඝර්ෂණය ගොඩනගන්නේ. අපි ඒක F2 කියලා කියනවා. පැහැදිලි පුතාලට. එහෙනම් අපිට ඩ්‍රයිවිං වීල් ගත්තාම ඝර්ෂණය චලිත වෙන දිශාවටම තියෙනවා. නිදහස කරගෙන රෝදයක් ගැන හිතුවොත් අපි ඒගොල්ලන්ට ඝර්ෂණ බලය හැමතිස්සෙම දකින්න පුළුවන් වෙන්නේ චලිතයට විරුද්ධව ඇති වෙනවා. හරි, එහෙනම් අපි මුලින්ම ඝර්ෂණ බල ටික පුතාලා රූපවල ලකුණු කරගෙන හැම එකේම පදවන රෝද නම් කරගන්න. එතකොට මෙයාගේ මේ රෝද දෙකම පදවන රෝද විදිහට නම් කරන්න. පදවන රෝද. හරි. මෙතන ඔයාලා මෙතන ලියා ගන්න ඒ පාපැදියක පසුපස රෝදය පැදවීම සිදු කරයි. B වලට ලියන්න, මෙයාගේ ලියන්න. සැහැල්ලු මෝටර රථවල බොහෝ විට එන්ජිම මගින් ඉදිරිපස රෝදය නැත්නම් ඉදිරිපස රෝද පදවනු ලබයි. ඒ කියන්නේ යව කරකවනවා, පදවනු ලබයි. හරි. C ලියන්න. බර වහනවල ඉදිරිපස හා පසුපස රෝද යුගලයම පදවනු නැත්නම් එන්ජිම විසින් පදවනු ලබයි. මේවා කරකවන්නේ එන්ජින් විසින් කරකවනු ලබනවා, පදවනු ලබනවා. හරි. දැන් ඔයාලා පොදුවේ ওই කතාවට අදාළව දැන් යටින් ලියාගෙන යන්න මෙහෙම. පළවෙනි තරුව පදවන රෝද මත ඝර්ෂණ බලය සෑම විටම රථයේ චලිත දිශාවටම හටගනී. දෙවෙනි පොයින්ට් එක කියන්න. එවිට නිදහසේ පවතින අනෙක් රෝද රථය ඉදිරියට තල්ලු වීමට උත්සාහ කරන විට චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව හටගන්නා ඝර්ෂණ බල හේතුවෙන් ගොඩනැගෙන ව්‍යාවර්තවලින් භ්‍රමණය වීම සිදුවේ. හරි. එතකොට පුතාලට පැහැදිලි නිදහස යන රෝද හැමතිස්සෙම කැරකෙන්න අවශ්‍ය ව්‍යාවර්තය ගොඩනගා ගන්නේ මේ ඝර්ෂණ බලය හේතුවෙන්. එතකොට මේක සම්බන්ධව වෙනම ඔබට මේ කතා කරන්නේ දිශාව ගැන හිතීම පමණයි. ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්, ඒ කියන්නේ ගණනය කිරීම වලට අදාළ විශ්ලේෂණයක් වෙනම ගැටලුවාකාර විදියට අපි සාකච්ඡා කරනවා. මොකද 2020 රචනා ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ පදවන රෝද සහ නිදහස කරගෙන රෝද සම්බන්ධ සිද්ධාන්ත පොයින්ට් එකක් ඒගොල්ලන්ගේ ඝර්ෂණය සම්බන්ධව ගණනය කිරීම තමයි ආවේ. ඉතින් අපිට ඔයාගේ ටියුට් එකෙත් මම ඒ ගණන් වලින් කොටසක් දාලා තියෙනවා. අපි මුලින්ම සිද්ධාන්ත ටික හරියට තේරුම් ගත්තට පස්සේ ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අපිට තේරුම් ගැනීම කරන්නට පුළුවන්. හරි, එහෙනම් අපි දැන් ඝර්ෂණ බලය ඇති වෙන හැටි පුතේ එයාගේ දිශාව අඳුනා ගැනීම තමයි මේ දක්වා සිදු කරේ. එතනින් පස්සේ අපි උත්සාහ කරනවා ඝර්ෂණ බලය ප්‍රමාණාත්මකව ගණනය කරගන්න ක්‍රමවේදයක් හඳුනා ගන්න. අපි එහෙනම් මේ කොටස් ටික බලන්න යමු.
පිටු අංක 8 ස්ථිතික ඝර්ෂණය හා ගතික ඝර්ෂණය. පුතේ ඝර්ෂණ බලයේ අවස්ථාවන් දෙකක් තියෙනවා කියලා මම පුතාලට ඝර්ෂණය කියන්නේ මොකක්ද කියන මාතෘකාව කතා කරද්දිත් පැහැදිලි කරා. මතකයිනේ. එතකොට ස්ථිතික ඝර්ෂණය ඇතුළතදී මේ ස්ථිතික ඝර්ෂණය කියන වචනේ ඉන්නේ නැවත මතක් කරගත්තොත් වස්තුවක් නිශ්චලව පවතින විට එයා මත ඇති වෙනම නම් ඝර්ෂණ බලයක් ඒකට කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලයක් කියලා. වස්තුවක් චලිත වෙන අවස්ථාවකදී අපි අර කිව්ව අන්වීශීය කඩතොළු එකිනෙක පැටලීම නිසා ඇතිවන ඝර්ෂණයට අපි නමක් දෙනවා ගතික ඝර්ෂණයක් කියලා. පැහැදිලි? හරි දරුවෝ. එතකොට පරීක්ෂණාත්මකව අපි ඝර්ෂණ බලය අඳුනගත්තොත් විශාලත්වය යාගේ අඳුන ගන්න උත්සාහ කරොත් අපි මේ වගේ සුමට තලයක් තිරස් තලයක් උඩ වස්තුවක් තියලා එයාට අවස්ථා 4කදී යොදන බල තමයි මේ පෙන්නලා තියෙන්නේ. අවස්ථා 4කදී යොදන බල. පැහැදිලි පුතේ? අපි පළවෙනි අවස්ථාවේදී මෙතන මේ යොදන බලය අපි applied force කියන අදහසින් FA කියලා අංකණය කරමු. ඒක apply කරලා තියෙන බලය. පළවෙනි අවස්ථාවේදී අපි ඔතන ඇති කරපු බලය නිව්ටන් බිඳුවයි කියලා හිතනවා. ඒ කියන්නේ බලයක් යොදලා නැහැ. applied force එක බිඳුවයි. ඒක රතු පෑනින් පෙන්න ගමු ඕන. මේවා මත අදින බලය හරි යොදන බලය කියලා අදහසින් FA නිව්ටන් බිඳුවයි පළවෙනි අවස්ථාවේ. එතකොට දෙවැනි අවස්ථාවේදී අපි මෙයා මත යොදනවා නිව්ටන් 10ක්. අපිට දුණු තරාදියක් කරහා ওই බලය යෙදුවාම බලය කියව ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ එක එක අවස්ථාවලදී වස්තුවේ චලිත ස්වභාවය ලියාගෙන ගියොත් මේ වෙලාවේදී පරීක්ෂණාත්මකව ඔබ දකිනවා වස්තුව නිශ්චලයි. දැන් මම දෙන්නේ මොල් පරීක්ෂණය කරන්නේ නැහැ නිකන් අපි දැක්ක දේ ලියමු. හරි. මම ලියනවා මේකත් මේ වෙලාවෙත් නිශ්චලයි. දැන් applied force එක නිව්ටන් 10 දක්වා වැඩි කරද්දිත් වස්තුව නිශ්චලයි. එතකොට ඔහොම ගිහින් මම ටික ටික මේක වැඩි කරලා එක තැනකදී මේ applied force එක නිව්ටන් 23ට ගේද්දි මම දකිනවා මෙයා නිශ්චලයි. හැබැයි චලිතයට ඉතා ආසන්නයි. චලිතයට ඉතා ආසන්නයි. අපි මේ අවස්ථාව නමක් දෙනවා සීමාකාරී අවස්ථාව කියලා. ඒ කියන්නේ චලිතය සහ නිශ්චලතාවය වෙන් කරන අවස්ථාව තමයි මෙන්න මේ චලිතයට ඉතාමත්ම ආසන්න අවස්ථාවෙන් පෙන්වන්නේ. ඉතින් ඔබට වස්තුවක් කොහොම ඇදලා එයා චලනය වෙන්න ඔන්න මෙන්න නිකන් පැද ලිස්සනවා නවතිනවා වගේ අතරමැද තැනක නිකන් චුට්ටක් චලනය වෙන්න උත්සාහ කරනවා. මේ චලිතයට ඉතා ආසන්නයි කියන දේ දකින්නට පුළුවන්. චලිතයට ආසන්න කියන එක දකින්නට පුළුවන්. එතකොට අපි නිකන් පොඩි සරල උදාහරණයක් අරන් පෙන්නුවොත් දැන් මම මෙන්න මෙහෙම මේ ආනත තලයක් දාලා පෙන්නනවා. ආනත තලය මේක උඩ මම මේ වගේ වස්තුවක් තියලා හරි අර කැල්ලක පේනවා මේ තලයේ චුට්ට ආනත කරාම ඔහොම ටික ඇන්ගල් එක වැඩි කරාම එක තැනකදී මෙයා ලිස්සලා යන්න කිට්ටු තැනක් එනවා ඔය හරි ඔය ඇන්ගල් එකේදී මෙයා ලිස්සනවා ඊට වඩා චුට්ටක් අඩු තැනක තිබ්බොත් මෙයා ලිස්සන්න ඉතා ආසන්නයි කියලා දකින්න පුළුවන්. ඔන්න වැඩි කරගත්ත අන්න දැක්කද? ඒතර ඉස්සන් ඉතා ආසන්න අවස්ථාව ඔන්න වගේ චුට්ටක් අපිට ඔට්ටුනාම අල්ල ගන්න පුළුවන්. දැන් මේ හරිය මේ ලිස්සන් ඉතා ආසන්න චුට්ටක් වෙනස් කරා නම් මේක ඔය ලිස්සනවා. අන්න ඒ වගේ පුතාලට ඔක ආනතලයක උනත් කරලා බලන්න පුළුවන්. නැත්තම් දරුවනේ තිරස්තලයක ඇදලා බලලා ඔය අදහස් අවස්ථාව, ඒ කියන්නේ සීමාකාරී අවස්ථාව අඳුන ගන්නට පුළුවන්. එතකොට මෙතනින්
ඔය අවස්ථාවට වඩා චුට්ටක් හරි බලය වැඩි කරොත්, ඒ කියන්නේ ඇප්ලයි පෝස් එක මීට වඩා පොඩ්ඩක් හරි වැඩි කරොත් පුතේ අපි හිතමුනේ උට 24කට වගේ ගෙනාවා කියලා. මෙයා චලිත වෙන්න ගන්නවා. චලිත වෙයි. බෝඩ් තෝරණයෙන් චලිත වෙනවා. පැහැදිලිද දරුවනේ? හරි. දැන් අපිට මේ එක එක අවස්ථාවේ ඝර්ෂණ බලය ප්‍රමාණාත්මකව හොයාගන්න ඕන නම් දැන් ඔබ හිතන්න බලන්න මේ වෙලාවේ ඝර්ෂණ බලය අපි හිතමුකෝ දැන්ට තියෙන්නේ මෙයා අදින්න හදන්නේ කොහොමද? දකුණට නිසා ඝර්ෂණ බලය වමටනේ කොහොමද දිගටම එන්නේ. එතකොට මෙතන මම F friction කියන්නම්. එතකොට පළවෙනි අවස්ථාවේ ඝර්ෂණ බලය ඔයාලට කෙලින්ම පේනවා නිව්ටන් බිඳුවට සමානයි. ඒ මු නිශ්චලයිනේ. නේද? එතකොට වාගේ වමට බලය දකුණට බලයට සමාන වෙනවා. මෙතනදිත් පුතාට ඝර්ෂණ බලය F කියන එක ලියන්නට පුළුවන්. තාමත් නිශ්චල නිසා වමට ඝර්ෂණය දකුණට නිව්ටන් 10ට එවත් ඇප්ලයි ෆෝර්ස් එකට සමානයි. මෙතනදිත් එහෙම මේ සීමාකාරී අවස්ථාවේ මෙතන මේ ඝර්ෂණ බලයේ විශේෂ නිසා අපි F සීමාකාරී කියලා කියමු. ඒතකොට සීමාකාරී අවස්ථාවේදීත් අපිට කියන්න පුළුවන් තාමත් නිශ්චල නිසා මේ සීමාකාරී ඝර්ෂණයත් ඔන්න වගේ ඇප්ලයි ෆෝර්ස් එක නිව්ටන් 23ට සමානයි. හැබැයි මෙතනින් පස්සේ ඔයාගේ ඝර්ෂණය ඇති වෙන්නේ ඔබ දන්නවා අන්තරාණුක ආකර්ෂණ බල වලින් නෙවෙයි. මේ වෙනකම්ම ඔබගේ මෙතනට වෙනකම් මෙයා නිශ්චලව හිටියේ. හරි? මේක නිශ්චලව ඉන්නේ. ඒකින්ද අපි කියනවා මේ ඇතුනේ ස්ථිතික ඝර්ෂණයක් කියලා. ස්ථිතික ඝර්ෂණයක් තමයි ওই සීමාවෙම තියෙන්නේ. ඝර්ෂණය. එතකොට මේ ස්ථිතික ඝර්ෂණයේ කෙලවර මේ උපරිමගේ මෙන්න මෙතන අගයට අපි කියනවා සීමාකාරී අවස්ථාව. එතකොට අපි කියනවා නැත්තම් ස්ථිතික ඝර්ෂණයේ උපරිමගයට කියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. ඔතනින් පස්සේ මේ පැත්තේ ඇතිවන ඝර්ෂණ බලයට පුතේ කියන්නේ ගතික ඝර්ෂණය කියලා. ඒ කියන්නේ චලනය වෙන අවස්ථාව නිසා ගතික ඝර්ෂණය. එතකොට ගතික ඝර්ෂණයයි ස්ථිතික ඝර්ෂණයයි ඇති වෙන්නේ ක්‍රමවේද දෙකකට. ස්ථිතික ඝර්ෂණය ඇති වෙන්නේ හැමතිස්සෙම අන්තරාණුක ආකර්ෂණ බලයේ හේතුවෙන්. ඒක නිසා ඔබට පේනවා මේ අදින බලය වැඩි කරන්න අර එකිනෙකට තද වෙලා තියෙන අණු අතර අන්තරාණුක ආකර්ෂණ බලය ටික ටික ක්‍රමානුකූලව එයා වැඩි කරගන්නවා. අපි නිකන් හරියට ස්ප්‍රීන් එකක් ටික ටික අදිද්දි ස්ප්‍රීන් එක තුල ගොඩනැගෙන බලයත් ටික ටික වැඩි වෙනවා වගේ. ඉතින් එවැනි බලවලට අපි නමකුත් දෙනවා ස්වයං සීරුමාරු බලයක් කියලා. ඒතකොට මේ ස්ථිතික ඝර්ෂණය ස්වයං සීරුමාරු බලයක්. ඒ කියන්නේ යාට ක්‍රමානුකූලව වැඩි කරගන්න පුළුවන්. හැබැයි කොතනට වෙනකන්ද? සීමාකාරී අවස්ථාව වෙනකන් එයාට වැඩි කරගන්නට පුළුවන්. ඒතකොට එයාට පේනවා හැමතිස්සෙම මේ ස්ථිතික ඝර්ෂණය හරි වගේ ස්ථිතික ඝර්ෂණය ඇප්ලයි ෆෝර්ස් එකට සමානව තමයි තියෙන්නේ. හරි? ඒ කියනවා අදින බලයට සමානව තමයි ස්ථිතික ඝර්ෂණය හැමතිස්සෙම තියෙන්නේ. එතකොට එහෙමත් අපිට සමීකරණ ඕන ලියන්න පුළුවන්. නමුත් ඔය ඇප්ලයි ෆෝර්ස් එක වෙලාවකදී විවිධ විදියට තියෙන නිසා අපි ඒක ඒ වෙලාවට බලමු. දැනට ඔබ ඝර්ෂණයේ අවස්ථා දෙකක් දකිනවා. ස්ථිතික ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය අතර මේක මේ චලිතය සහ නිශ්චලතාව වෙන් කරන තැන ඝර්ෂණයට අපි කියනවා සීමාකාරී අවස්ථාව කියලා. හැබැයි සීමාකාරී අවස්ථාවත් ඒ වෙලාවේ ඝර්ෂණයට සීමාකාරී ඝර්ෂණය කියනවා. මේක තාමත් මත තියාගන්න නිශ්චල පැත්තේ ඉන්නේ. වෙන් කෙරුවට නිශ්චල පැත්තේ ඉන්නේ. ඒ නිසා ඒක තාමත් ස්ථිතික ඝර්ෂණයක්. හරි. එතකොට දැන් මම කිව්වේ මේ ඝර්ෂණ જાති දෙකක්. මෙන්න මේ ගතික ඝර්ෂණය පුතේ පරීක්ෂණාත්මකව හෙව්වොත් මේ ගතික ඝර්ෂණය හරි මේක අපිට දකින්න පුළුවන් නියත ඉලක්කමක්. පුංචි විචලන තියෙන අපි ඒ ලෙවල් මට්ටමේ දෙක සලකන්නේ නැහැ. මේක නියත අගයක් විදිහට සලකනවා. හැබැයි මේක මෙන්න මේ සීමාකාරී අවස්ථාවට වඩා කුඩයි. මේ ගතික ඝර්ෂණයේ ලක්ෂණ තමයි සීමාකාරී එකට වඩා ගතික අවස්ථාව කුඩයි. හරි? මේ ඔබ පරීක්ෂණාත්මකව දකින්න පුළුවන් ලක්ෂණ. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලට මොකද වෙන්නේ සීමාකාරී අවස්ථාවෙන් පස්සේ අර අන්තරාණුක ආකර්ෂණ බලය කැඩුවට පස්සේ අර කඩතොළු පැටලීම නිසා ඇති වන ඝර්ෂණය මෙන්න මේ සීමාකාරී අවස්ථාවට වඩා අඩුව අගයක් බවට පත් වෙලා නමුත් දිගටම මේ පැටලීම නිසා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට මේ ගතික ඝර්ෂණ ඊගාව ලක්ෂණය තමයි මෙයා වස්තුවේ චලිත ස්වභාවය මත නදා පවතින්නේ. කියන වස්තුවේ ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් වස්තුව ත්වරණයෙන් ගියත් මන්දණයෙන් ගියත් ගතික ඝර්ෂණය එකම අගයක් තමයි ගන්නෙ.
එතකොට මේ ඔක්කොම මම ඔබට දෙන්නේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල ඇසුරින් හොයාගත්ත ලක්ෂණ. පැහැදිලිනේ? නම් පිළිවෙලට ඔබ තේරුම් ගත්තොත් ස්ථිතික ඝර්ෂණය ඇප්ලයි ෆෝස් එකත් එක්ක ක්‍රමානුකූලව වැඩි වෙනවා. බොහෝ විට අපිට මේ වගේ තැනක නම් ඇප්ලයි ෆෝස් එකට ස්ථිතික ඝර්ෂණය සමාන වෙලා තමයි පවතින්නේ. ස්ථිතික ඝර්ෂණය නේද වැඩි වෙලා වස්තුව චලනය වෙන්න ඕන මෙන්න අවස්ථාවේදී ඇති වෙන ඝර්ෂණයට කියනවා සීමාකාරී ඝර්ෂණය කියලා. මේක ස්ථිතික ඝර්ෂණයේ පැවතිය හැකි උපරිම අගයයි. පැහැදිලිනේ? හරි. එතකොට අපි ළමයි ඉස්සරහට සීමාකාරී ඝර්ෂණයට සමීකරණයක් දුන්නාම ළමයි හිතන් ඉන්නේ හැමතිස්සෙම ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණය කියලා. ඒක වැරදි පුතේ. සීමාකාරී ඝර්ෂණයේ තියෙන චලනය වෙන්න ආසන්න අවස්ථාවේදී විතරයි. ඒක එක වෙලාවක විතරයි තියෙන්නේ. අනිත් වස්තු නිශ්චල ඕන වෙලාවක තියෙන්නේ සීමාකාරී ඝර්ෂණයට වඩා අඩු වෙනත් ඝර්ෂණයන්. ඒ වගේ නම තමයි ස්ථිතික ඝර්ෂණය. එතන ස්ථිතික ඝර්ෂණය උපරිම අගය කියන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණය. එතකොට සීමාකාරී ඝර්ෂණයට වඩා අපි ඇප්ලයි ෆෝස් එක වැඩි කරොත් වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. චලනය වෙන්න පටන් ගත්තාම ක්‍රියාත්මක වෙන ඝර්ෂණය අන්තරාංගික ආකර්ෂණ බල බිඳීමකින් පස්සේ ඇතිවන අර කඩතොළු පුෂ්ඨ එකිනෙකට පැටලීමෙන් ඇතිවන ඝර්ෂණයක්. ඒක සීමාකාරී අවස්ථාවට වඩා අඩු නියත අගයක් විදිහට තමයි සලකන්නේ. ඒක වස්තුවේ චලිතයත් එක්ක, ඒ කියන්නේ චලිත ස්වභාවයත් එක්ක තීරණය වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ ලක්ෂණ ටික වාගේ ඔළුව තුල හොඳටම සටහන් කරගෙන ඔළුව තුල මේක මතක තියාගෙන අපි නෝට් එක හදමු. පුතාගේ මුලින්ම ස්ථිතික ඝර්ෂණය හා ගතික ඝර්ෂණය යටතේ පේලි දෙකක් මෙහෙම ලියා යමු. පහත රූපවල දක්වා ඇති පරිදි තිරස් තලය මත තබා ඇති වස්තුව FA බලයකින් අදින විට එක් අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණ බලය පහත පරිදි නිගමනය කළ හැක. හරි. දැන් පුතාලා රූපේ ඇඳගද්දී ඔයා මේ වස්තුව නිශ්චල කියන එක ඔයාට උඩින් දාගන්න තමයි මම ඉඩ දීලා තියෙන්නේ. මේක ඇඳලා චලිත ස්වභාවය දාගන්න නිශ්චලයි. එම නිසා පුතාට එතනම ලියන්න පුළුවන් F සමානයි 0යි. හරි. ඔය පටන් ගන්න එක ඕනනම් ලියන්න ඝර්ෂණ බලය. FF සමානයි 0යි. මේ කෑල්ල මෙයාට උඩින් ලියන්න. ඒක තමයි වඩිඩ තියෙන්නේ. හරි. මෙතනත් එහෙමයි වස්තුව නිශ්චලයි. වස්තුව කියලා දාන්න වස්තුව නිශ්චල වේ. එඳාගේ බල දෙක සමානයි. අදින බලය ඝර්ෂණ බලයට. මෙන්න මෙතනදී ඔබ දාගන්න වස්තුව චලිත වීමට ඉතා ආසන්න අවස්ථාව. තමයි මේ තියෙන්නේ. නැත්නම් ඉතා ආසන්න වෙයි. හරි. ඒත් තාමත් ඔයාගේ සීමාකාරී බලය ඒ වගේ වෙලාවට ඝර්ෂණ බලය සීමාකාරී කියලා දාගන්න. හරි. ඒක තාමත් අදින බලයට සමානයි. නිශ්චල නිසා. හරි. ඊට පස්සේ පුතාලා රූපෙට යටින් මේ සීමාවෙන් තියෙන ඝර්ෂණය දාගන්න ස්ථිතික ඝර්ෂණය කියලා. මේ චලන වෙන්න ආසන්න අවස්ථාවේ ඇති වෙන අවස්ථාවල දාගන්න සීමාකාරී අවස්ථාව කියලා. හරි. එතකොට එතනින් එහා පැත්තේ චලන වෙන අවස්ථාවේ තියෙන්නේ ගතික ඝර්ෂණය කියලා දාගන්න. හරි. මේ කාරණා අපි පස්සේ සටහන් කරගන්නවා. ඒක ලියන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් පුතාලා ওই ටික පොඩ්ඩක් පෙන්න ගත්තට පස්සේ දරුවනේ මෙතනදී මෙයා දාගන්න මෙයා උඩින් වස්තුව චලිත වේ. චලිත වෙන නිසා අපිට කියන්න පුළුවන් FA දැන් ගති ඝර්ෂණයට වඩා වැඩි. සමාන වෙන්න පුළුවන්. ඒක ගැන මුකුත් ලියන්න එපා. මොකද ඒකාකාර ප්‍රයෝග කියත් මේ දෙක සමානයි. අපි මුකුත් කියන්න බෑනේ. ඒක නිසා අපි දැන්ට මුකුත් නොකියමු. මේ විදිහේ අවස්ථාව නම් අනිවාර්යෙන් ඉතින් මේකට වඩා මූ වැඩි. හේතුව සීමාකාරීක විසඳුම් ගතික සීමාකාරීකටත් වඩා අඩු වෙන්න එපා. හරි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාලට කියන්න පුළුවන් FA මෙයට වඩා වැඩි කියලා මේ රූපෙට හැටියට. නමුත් ඒක සාධාරණ කතාවක් නෙමෙයි හැම අවස්ථාවකටම. ඒක නිසා දැන් පුතා ඒක විශේෂයෙන් ඕනේ නැහැ. චලිත වේ කියලා නිකන් තියලා තියන්න. හරි. එහෙනම් පුතාලගේ රූපෙට යටින් මම විස්තර කිරීම දීලා තියෙනවා. පුතාලා බලාගත්තොත් රූපේ පෙන්වන ඇති පරිදි තිරස් තලයක් මත තබන ලද වස්තුව බිඳුවේ සිට 22 නිව්ටන් තෙක් බලයක් ක්‍රමයෙන් වැඩි කරමින් යොදන විට වස්තුව නිශ්චලව පවතී. ඒ කියන්නේ නිව්ටන් 22 දක්වා වස්තුව නිශ්චල තියෙනවා කියලා කියන්නේ.
හරි. එතනම පුතාලා ලියා ගන්න ගොඩක් පොඩියට මේට වස්තුවේ සමතුලිතතාව සැලකීමෙන් ලියන්න F සමානයි FA වේ. කියන වගේ ඝර්ෂණ බලය කියන එක වගේ ඇප්ලයි ෆෝස් එකට සමානයි කියලා කියන්න පුළුවන්. හරි. දෙවෙනි පොයින්ට් එක මෙම යොදන බලෙහි එක්තරා අගයකදී වරංගති 23 නිව්ටන් කියලා දෙනවා වස්තුව චලිත වීමට ඉතා ආසන්න බව හඳුනාගත හැක. මේ සීමාකාරී අවස්ථාව නම් වේ. ඊගා පොයින්ට් එක යොදන බලය ඒ කියන්නේ ඇප්ලයි ෆෝස් එක නිව්ටන් 23ට වඩා කුඩා ප්‍රමාණයකින් වැඩි කරන විට වස්තුව චලිත වීමට පටන් ගනී. වස්තුව චලිත වන විට ක්‍රියා කරන ඝර්ෂණ බලය ඉහත සීමාකාරී අවස්ථාවට වඩා තරමක් අඩුවන අතර එය වස්තුවේ චලිතය මත රඳා නොපැවති නියතව පවතී. හරි ඒක ලියන්න මෙම අවස්ථාවේදී එතනම ලියන්න යන්න මෙම අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණය ගතික ඝර්ෂණය ලෙස හඳුන්වනු ලබයි. මෙම අවස්ථාවේදී ඇතිවන ඝර්ෂණය ගතික ඝර්ෂණය ලෙස හඳුන්වනු ලබයි. හරි දැන් පුතාලා වරහන් ඇතුලේ ලියා ගන්න F සීමාකාරී විශාලයි F ගතික. හරි ඉංග්‍රීසි වලින් දෙන්න පුළුවන් මම ඔයාලට මේක සිංහලෙන් තේරෙන්නම උරුවට යන නිසා මෙහෙම දෙන්නේ. හරි නැත්නම් අපිට ඉංග්‍රීසි වලින් මේක අංකණය කිරීමත් කරන්න පුළුවන්. දැන් කමන්නේ පුතාලා F සීමාකාරී විශාලයි F ගතික විදිහට ගන්න. හරි සාමාන්‍යයෙන් මේක ඉංග්‍රීසි වලින් ගන්න නම් අපි මේක FS කියලා ගන්නවා ස්ටැටික් ෆ්‍රික්ෂන් එකක් කියන්න. මේක ගතික කියන ඩයිනමික් කියන අදහසින් FD කියලා අරගෙන ඔහොමත් පෙන්වන්න පුළුවන්. ඕනේ නැහැ. අපි දැන්ට ඔය අපිට ඇහැට පේන නේද අකුරෙම දාගමු. පැහැදිලි. හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය පුතේ ප්‍රස්ථාරයක් ඇඳ ගන්න. යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය ප්‍රස්ථාරිකව බලන්න. හරි. එතකොට දැන් පුතාලටම කල්පනා කරොත් ප්‍රස්ථාරයක් දරුණේ අඳින්න පුළුවන්. මොකද ඔබ දන්නවා මෙයාගේ සීමාකාරී අවස්ථාව වෙනකම්ම යොදන බලයයි ඝර්ෂණ බලයයි සමාන වුණා. ඔබට මතකයි. හරි. එතකොට දැන් මම මේ ප්‍රස්ථාරයේ අක්ෂර දෙක ගහගත්තොත් ඔබ තිරස් අක්ෂර ගන්න මෙන්න මේ යොදන බලය. අදින බලය කියලා ගත්තත් කවන්නේ අදින බලය. මේ අදින බලය. FA වස්තුව චලිත කරන්න උත්සාහ කරන බලය. මෙතන අපි දානවා ඝර්ෂණ බලය. අපි ෆ්‍රික්ෂන් ෆෝස් කියන අදහසින් FF කියලා ගමු. හරි. දැන් පුතාලට පේනවා ඔයාගේ යොදන බලය බිඳුවක් නම් ඝර්ෂණ බලයත් බිඳුවයි. පළවෙනි රූපෙට අනුව. යොදන බලය 10ක් වෙද්දී ඝර්ෂණ බලයත් 10යි. දෙවෙනි අවස්ථාවට අනුව. යොදන බලය එයාගේ උපරිම අගය නිව්ටන් 23ට යද්දී වස්තුව සමතුලිතව ඉන්න වෙලාව විදිහට ආගේ ඝර්ෂණ බලයත් නිව්ටන් 23යි. හැබැයි ඒක විශේෂ එකක් සීමාකාරී බලය. ඒතර ඔබට පේනවා යම් සීමාවක් වෙනකන් අදින බලයයි ඝර්ෂණ බලයයි සමාන වෙලා වාගේ ප්‍රස්ථාරයේ විචලනය වෙනවා. එනවාට නිකන් මෙන්න මෙතන අංශක 45කින් යන කියන්නේ අනුක්‍රමණය එකක් වෙච්චි. හරි. අනුක්‍රමණය එකක් වෙච්චි ප්‍රස්ථාරයක් ඉන්නේ. ඒකට හේතුව තමයි ඔයාගේ මේ සීමාව පුරාවටම මෙන්න මේ සීමාව පුරාවටම ඔයාගේ හැමතිස්සෙම ඇප්ලයිඩ් ෆෝස් එකයි විශාලත්වෙන් ඝර්ෂණ බලයයි සමානයි. ඒ කියන්නේ ඔයාගේ මේ තියෙන ඝර්ෂණ බලය මේ පැත්තේ අදින බලය. මේ දෙක විශාලත්වයෙන් සමාන වෙනවා. එන්නේ ඒකට ඔයාගේ ප්‍රස්ථාර නිකන් එන්නේ දෙන්නගේ ඉලක්කම් සමානන විදියට තමයි කණ්ණාංග සෙට් වෙන්නේ. හරි. ඔතනින් පස්සේ ඔයාගේ බලය තව ටිකක් හරි වැඩි කරාම වස්තුව චලනය වෙන්න පටන් ගද්දී ඔයාගේ ඇති වෙන ඝර්ෂණය ඔන්න වගේ පුතේ සීමාකාරී අවස්ථාවට වඩා පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් නියත වෙනවා. හරි. එතකොට අපි ඒ සීමා වෙන ඝර්ෂණයට දන්නවා ගතික ඝර්ෂණය. එතකොට එයා නියතව තමයි වැඩ කරන්නේ. එතකොට අපි මෙතන නම් කරන්න පුළුවන් මේ තියෙන ගතික අවස්ථාව
මේ තියෙන F සීමාකාරී අවස්ථාව. F සීමාකාරී අවස්ථාව. මේ සමානයි අපේ හැටියට දැන්ට 23යි කියලා කියන්න පුළුවන්. නැත්නම් අපි මෙතන 23 නොදායිමුකෝ. හරි. මෙතන යන්න පුළුවන්. ඔයාලට අතරමැද ඕන තැනක් ඕන තව එකක් දාගන්න පුළුවන් මේ වගේ ඉලක්කමක්. මේ චොදරයකට මෙයා නිව්ටන් 12ක් වුණොත් මේ පැත්ත නිව්ටන් 12යි. වගේ එක සමානලා තියෙනවා. හරි. ඔය තමයි වාගේ අදින බලය සහ ඝර්ෂණ බලය අතර ප්‍රස්ථාරය. ඒතර මේ ප්‍රස්ථාරය ඇසුරෙන් ඔබට ප්‍රශ්න වුණ තරම් ඉන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රස්ථාරයේ ස්වභාවය මත තියාගන්න වෙනවා. හරි. එහෙනම් පුතාලා ඔයාලට අක්ෂ දෙක ගහලා තියෙනවා. F ඝර්ෂණ බලයයි පුතාලා ඒක FF කරගන්න ඝර්ෂණ බලය. ඊට පස්සේ x අක්ෂයේ F යොදන කියලා දාලා තිනවා. පුතා ඒක කපලා දාලා අදින බලය වරහන් ඇතුළේ F කියලා දාගන්න. තිරස් අක්ෂයේ තියෙන මං F යොදන කියලා නම් කරලා තියෙන එක මකලා දාන්න ටිපස් කරලා දාන්න. පුතා ඒක අදින බලය කියලා නම් කරන් වරහන් ඇතුළේ කැපිටල් FA කියලා සංකේත කරගන්න. හරි. දැන් පුතාට පුළුවන් ප්‍රස්ථාරය අඳගෙන සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය, ඒ අතරමැද ස්ථිතික ඝර්ෂණයේ අවස්ථාවන් මේ වගේ ලක්ෂණ කරලා මෙහා විද්‍යු ඝර්ෂණයත් මේක කියලා මෙතන ඔයාලට නම් කර හැකි ප්‍රධාන වශයෙන් ලක්ෂණ දෙකක්. හරි. මේ වෙලාවේ තියෙන ඝර්ෂණයට අපි කියන්න පුළුවන් ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය. හරි. එතකොට තව එකක් ලියන්න පුළුවන් මෙතන දෙවෙනි පොයින්ට් එක විදියට මේ අවස්ථාවේ හැමතිස්සෙම වාගේ ඝර්ෂණ බලය සමානයි ඇප්ලයි ෆෝස් එක වෙනවා. ඔගේ අදින බලයට ඝර්ෂණ බලය සමාන වෙලා තියෙනවා. හරි. එතකොට ඕනනම් මේකෙන් යන ඝර්ෂණ බලය FF සමානයි FA අදින බලය වේ. හරි. මේ තමයි ඒ සීමාව තියෙන ලක්ෂණ. හරි. දැන් අපි මේක ගැන වෙනම ලක්ෂණ යටින් කතා කරනවා. ඒකින්ද පුතාලට පස්තරේ හරියට එඳගෙන පළවෙනි පොයින්ට් එක පුතාලා බලාගත්ත හැකි වස්තු නිශ්චල අවස්ථාවේදී ක්‍රියාත්මක වන බලය ස්ථිතික ඝර්ෂණ බලයක් වන අතර එහි උපරිම අගය සීමාකාරී ඝර්ෂණ බලය නම් වේ. හරි. එතකොට ඔයාලට පේනවා නිශ්චල අවස්ථාවේ ක්‍රියාත්මක වෙනක ස්ථිතික ඝර්ෂණය එයාගේ උපරිම අගය සීමාකාරී ඝර්ෂණය. හරි. ඒක පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක වස්තුව චලිත වන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණය ගතික ඝර්ෂණය වේ. ඒකම ලියාගෙන යන්න. ගතික ඝර්ෂණ බලයේ වස්තුවේ චලිත ස්වභාවය මත රඳා නොපැවති නියතව පවතින බලයකි. හරි. තුන්වෙනි පොයින්ට් එක ලියන්න. තුන්වෙනි පොයින්ට් එක ලියන්න. සෑම විටම එකම ස්පර්ශ පුෂ්ඨ දෙකක් සැලකූ විට යන්න F සීමාකාරී විශාලයි F ගතික වේ. F සීමාකාරී විශාලයි F ගතික වේ. හරි. තුන්වෙනි පොයින්ට් එක විදිහට ඒක පුතාලා ලියාගෙන ඉන්න පුළුවන්. තව හතරවෙනි පොයින්ට් එක විදිහට ලියාගෙන යන්න. හතරවෙනි පොයින්ට් එක විදිහට ලියාගෙන යන්න. වස්තුව නිශ්චල විට එය කිසියම් දිශාවකට අදින සම්ප්‍රයුක්ත බලය FA සෑම විටම එය චලිත වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ දිශාවේ හටගන්නා ඝර්ෂණ බලය වරහන් ඇතුළේ FF ට සමාන වේ. එනම් අදින බලය සමග ඝර්ෂණ බලය ක්‍රමයෙන් එහි සීමාකාරී අගය දක්වා වැඩි වෙන බලයකි. මේවා ස්වයං සීරු මාරු බල ලෙස හඳුන්වයි. වරහන් ඇතුළේ ලියන්න
ප්‍රතික්‍රියා බලය, තන්තුවක ඇතිවන ආතති බලය, මෙවැනි ස්වයං සීරු මාරු බලවලට ස්වයං සීරු මාරු තමා විසින් වෙනස් වෙනවා. මෙවැනි ස්වයං සීරු මාරු බලවලට උදාහරණ වේ. කියන්නේ තන්තුවේ ආතතියත් අපි දන්නවා තන්තු අදින්න ආතතිය වැඩි කර ගන්නවා. ඒ වගේම තමයි ප්‍රතික්‍රියාවත් අපි පල්ලෙහාට තල්ලු කරන්න ප්‍රතික්‍රියාව වැඩි කර ගන්නවා. දැන් අපි මෙතන වස්තුවේ බර නම් මුලින්ම ප්‍රතික්‍රියාව නිව්ටන් 50 කියලා හිතන්නකෝ. දැන් ප්‍රතික්‍රියාවත් නිව්ටන් 50යි. ඔයා මෙතනින් දැන් බලයක් උදන්න ගත්තොත් මුලින්ම නිව්ටන් 10යි. ඒතර 50යි 10යි 60ක් වෙන ප්‍රතික්‍රියාව. මේක 20ක් කරොත් ප්‍රතික්‍රියාව 70ක් වෙනවා. ඒ වගේ ඔයා පහළට තද කරන්න වගේ ප්‍රතික්‍රියාව ඊට සමානව වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙනවා වගේම අඩු වෙන්නත් පුළුවන්. හරි. ඒතකොට ඒකත් චුට්ටක් මත දැනෙන ප්‍රතික්‍රියාව කියන්නේ නියත එකක් නෙමෙයි. ස්වයංව වෙනස් කරගන්න බලයක්. හරි. එහෙනම් දැන් මේ වෙද්දි පුතාලා ඝර්ෂණ බලයේ අවස්ථාවන් දෙක ගැන හොඳටම තේරුම් ගත්තා. එකක් තමයි නිශ්චල අවස්ථාවේ ක්‍රියාත්මක වන ස්ථිතික ඝර්ෂණය, අනිත් එක චලනය වෙන අවස්ථාවේ ක්‍රියාත්මක වන ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය නියතගයක්, ස්ථිතික ඝර්ෂණය අදින බලයත් එක්ක ක්‍රමයෙන් වැඩි වෙන බලයක්. ඒ කියන්නේ ස්වයං සීරු මාරු බලයක්. ස්ථිතික ඝර්ෂණයේ උපරිමගය, ඒ කියන්නේ යාට ස්වයං සීරු මාරු කරලා වැඩි කරගන්න පුළුවන් උපරිමගය සීමාකාරී අගය වෙනවා. ඒතකොට සීමාකාරී බලයට වඩා ගතික ඝර්ෂණ බලයට ටිකක් පහළින් ඉන්නවා. හරි. එහෙනම් මේ කාරණා ටික තමයි පුතාලා මේ දක්වා ඉගෙනගත්ත સિદ્ધාන්තය තුලේ ඝර්ෂණ බලයේ විශාලත්වය සම්බන්ධව අවබෝධයක තියාගෙන ඉන්නේ. හරි. එහෙනම් මෙතනින් එහා පැත්තට ගියාම දරුවෝ අපිට පුළුවනි ඝර්ෂණ බලයේ ඔය සීමාකාරී අගයට සහ ගතික ඝර්ෂණය සඳහා සමීකරණ ගොඩනගන්න. මොකද වාගේ ස්ථිතික ඝර්ෂණය සඳහා සමීකරණ ගොඩනගන්නදී ලියන්න පුළුවන් එකම දේ තමයි වස්තුව කිසියම් දිශාවට අදින සම්ප්‍රයුක්ත බලය සමානයි ස්ථිතික ඝර්ෂණය. ආයකට අමුතුවෙන් සමීකරණ හදන්න දෙයක් නැහැ. පුතාට තියෙන්නේ වස්තුවක් මත තියෙන බල සියල්ල අඳුන ගන්න. එයාව චලනය කරවන්න හදන්නේ බල කට්ටිය. එයා කොහේ පැත්තට හරි අදින බල කට්ටිය. දැන් උදාහරණයක් අපි හිතමුකෝ මේ අපි එක්සැම්පල් වලදී පස්සේ කතා කරනවා. හරි. එහෙම ආඩත්තලයක් උඩ වස්තුවක් තියලා හරි. අපි මෙයාව මේ පැත්තට තව නිව්ටන් 10 අදිනවා කියලා හිතන්නකෝ. ඒතර මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි කියලා හිතමු අපි. දැන් කිලෝග්‍රෑම් අපි 20ක් කියලා ගමු. ඒතර මෙයාගේ බර 200යි. ඒතර මෙයාව තලයේ දිගේ පහළට අදින බලය වෙන්නේ මේ 10 විතරක් නෙවෙයි. මෙන්න මේ 200න් එනවනේ මේ පැත්තට සංරචකයක්. ඒ සංරචකය කරන්නේත් මෙයාව තලයේ දිගේ ඇදගෙන යන්න හදන එක. මං කියන දේ තේරෙනවද ඔයාලට? හරි. අපි මෙයාව පහළට තලයේ දිගේ අදින බලය විතරක් නෙවෙයි ඔයාගේ ඇප්ලයි ෆෝස් එක වෙන්නේ. මේ 10 කියන එක විතරක් නෙවෙයි. මේ එන සංරචකයක් එනවා. ඒ කියන්නේ අපි මේ අංශක 30ක් නම් ඔයා දන්නවනේ එතන 200යි sin 30 එන්නේ කියලා. එතන මෙතනින් එන 200යි sin 30යි මේ 10යි කියන දෙන්නගේ එකතුව තමයි මෙයා අදින බලය වෙන්නේ. එතකොට මේ වස්තුව නිශ්චල නම් ඝර්ෂණ බලය පිටපස්සට තියෙන චලිතයට විරුද්ධව තියෙන ඝර්ෂණ බලය යාට විශාලත්වයෙන් සමානව ඉන්නවා. නිශ්චල නම් කියන්නේ චල ස්වභාවය දීලා තිබ්බොත්. චල ස්වභාවය දීලා තිබ්බේ නැත්නම් අපිට සෑහෙන්න මේක තරක කරලා ගණන් හදන ක්‍රමයක් තියෙනවා. අපි ඒක ඒ වෙලාවට කතා කරමු. දැනට හොඳට මතක තියාගන්න මට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ වස්තුව නිශ්චලයි නම් ඇතිවන ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණයක්. ඒක වස්තුව අදින බලයට නැත්නම් අදින සම්ප්‍රයුක්ත බලයට කිසියම් දිශාවට චලනය කරවන්න හදන සම්ප්‍රයුක්ත බලයට මේක විශාලත්වයෙන් සමාන වෙනවා. දැන් උදාහරණයක් මේ බලය අපි හිතමුකෝ මේ නිව්ටන් 10 ලියලා තියෙන්නේ මේ පැත්තට කියලා. එහෙනම් මෙයාව මේ පැත්තට තියෙනවා 200යි sin 30ක්. ඒ කියන්නේ 100ක් නේ. එතකොට මේ පැත්තට 100ක් තියෙනවා නම් අර පැත්තට 10ක් තියෙනවා නම් එතකොට මෙයා තලයේ දිගේ පහළට අදින බලය වෙන්නේ නිව්ටන් 90යි. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය අරන් ඉන්න වෙනවා පුතාට. නිව්ටන් 90ක් නිසා මෙයා චලනය වෙන්න හදන්නේ තලයේ දිගේ පහළට. ඒ පහළට තමයි වැඩිපුර බලය තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ බැරි වෙලාවක මේ ඔක්කොම වලට මම පෙන්නනවා මෙන්න මේ බලය නිව්ටන් මම ඔහොම ගිහින් වැඩි කරගත්තා කියලා 120 වෙනකම්. එතකොට තලයේ දිගේ පහළට අදින්නේ 100කින් උඩට අදිනවා 120කින්. එහෙනම් මෙයාගේ ඇප්ලයි ෆෝස් එක වෙන්නේ 100ක් නෙමෙයි 120ක් නෙමෙයි මේ දිගේ සම්ප්‍රයුක්තය. කීයද? එතකොට තලයේ දිගේ උඩට 20ක්. එහෙනම් මෙයා යන්න හදන්නේ තලයේ දිගේ උඩට 20ක බලයකින්. එහෙනම් දැන් වාගේ ඝර්ෂණ බලය මේ පැත්තටයි වැඩ කරන්නේ. දැක්ක නේද මේකේ තියෙන කතන්දරය? ඒ කියන්නේ ඝර්ෂණ බලය අමතක කරලා කිසියම් දිශාවකට ගොඩනැගෙන සම්ප්‍රයුක්ත බලය තමයි. ඝර්ෂණ බලය අමතක කරොත් හොඳට තේරුම් ගන්න. ඝර්ෂණ බලය අමතක කරොත් කිසියම් දිශාවකට ගොඩනැගෙන සම්ප්‍රයුක්ත බලය තමයි දරුවනේ මෙයාව අදින බලය හේවත් ඇප්ලයිඩ් ෆෝස් එක විදිහට අපි තේරුම් ගන්න. එතකොට ඒ බලයට ඒ සම්ප්‍රයුක්ත බලයට විරුද්ධව තමයි ඝර්ෂණ බලය හැමතිස්සෙම ගොඩ
නැගින්නේ. විරුද්ධ දිශාව තමයි ගොඩ නැගින්නේ. හරි. ඒතකොට ඒ ගොඩ නැගෙන ඝර්ෂණ බලයෙන් වස්තුව සමතුලිතව තියාගෙන ඉන්නවා නම් ඒ ඇප්ලයි ෆෝස් එක ඝර්ෂණයට සමානයි. දැන් උදාහරණයක් මෙතන ඝර්ෂණය වෙන්නේ පහළට 100යි උඩට 120 නම් වාටතොර උඩට අදින බලයේ සම්ප්‍රයුක්ත බලය 20යි. එහෙනම් ඝර්ෂණ බලය පහළට 20යි. ඒතකොට මෙයා සමතුලිතව තියාගෙන ඉන්නවා. හැබැයි සමතුලිත නම් සමතුලිත නැත්නම් කතාව වෙනස්. තේරෙනවද? ඒකෙන් නම් ගැටලුවක් එක තමයි ඒව තීරණය කරන්න වෙන්නේ. දැන් පුතාට මම මේ හැසිරීම ගැනයි පොඩ්ඩක් විස්තර කරේ. හරි. එහෙනම් අපි දැන් උත්සාහ කරමු මෙන්න මෙයාගේ මේ චලනය වෙන්න ආසන්නම අවස්ථාවේ ඝර්ෂණ බලය එවත් සීමාකාරී ඝර්ෂණ බලය අපි සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. මොකද ඒක අපිට අවශ්‍ය වෙනවා ඉදිරියේදී මේ ඝර්ෂණ බලය සම්බන්ධ ගණනය කිරීම සඳහා ඊටමත් දරුණු විදිහට ඕන වෙනවා. ඒ නිසා අපි ඒක ගැන සඳහා ප්‍රකාශනයක් ගොඩනගීම ගැන පොඩ්ඩක් බලන්න යමු.